සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම. උතුම් දේශයක අභිමානය රැගෙනන කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව තුළින් නිරන්තරයෙන්ම ධර්මශ්‍රවණයට අවස්ථාව සලසා දෙන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අති උදාර වූ සද්ධර්ම පඬුරක් රැගෙනයි ඔබ හමුවට මෙලෙස අප සමීප වන්නේ. සුපින්වත් ඔබ හැම දිනාටම මෙත් සදහම් දේශනා ධර්මශ්‍රවණයට පින් සිතින් යුතුව ආරාධනා කරනවා. POTV නාලිකාංක 111 ඔස්සේ මෙත් සදහම් විකාශය ඔස්සේ ඒ වගේම මෙත් සදහම් විකාශයේ YouTube නාලිකාව වගේම Facebook පිටුව ඔස්සේ මෙත් සදහම් දේශනා YouTube නාලිකාව ඔස්සේ උතුම් සද්ධර්ම දේශනාවට එකහසු වන හැම දිනාටම උතුම් ජීවිත අවබෝධයේ පිණසම මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාරයක් වේවායි අපි පළමු කොට ප්‍රාර්ථනා කරනවා. සුපින්වතුනි මෙත් සදහම් දේශනා මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වනු ලබන්නේ අප ගෞරවනීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අප පූජනීය පින්වත් ස්වාමින් වහන්සේ ගලිගමුවේ ඥානදීප අප නායක ස්වාමින් වහන්සේ විසිනුයි උතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව පාදාභි වන්දනීයව සිහිපත් කොට පිළිගැනීම සිදු කරමු. සාදු සාදු සාදු. සදහවතුනි මේ උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. තිලිනි සුබෝදා දියණිය, ඒ වගේම මෙවන් රංගන අමරසිංහ පුතුරුවන් සහ රයන් මුණුබුරා විසින් අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා. ජූලි මාස 16 වන දින 56 වන ජන්මදිනය සමරනු ලබන ජමුනි එනස්ටන්ද සිල්වා ආදරණීය පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම මැයි මාස 27 වන දින 55 වන ජන්මදිනය සැමරූ ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට, තුන්ඩුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම උතුම් ධර්මාවබෝධයේ පිණිසම උතුම් සද්ධර්ම දේශනාව හැම දිනාටම උපකාරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පරම පූජනීය අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නටත්, පවුලේ සුජීවත වාසය කරන සියලුම දිනාට සෙත් ප්‍රාර්ථනා කරන්නටත්, සංසාරගතව පරලෝසපතෝ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට, කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්ලෝ වාසී සැමටික් මනසුවේ ප්‍රාර්ථනා කරමින් සැමට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නටත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස උතුම් සද්ධර්ම දේශනාව හැම දිනාටම උපකාරක වේවායි ප්‍රාර්ථනා කරබෙනුයි උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. සිහිපත් කරන්ට යෙදුනා වූ ආදරණීය දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවය වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් සිදු කරමින් පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬ නගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් ධර්ම ශ්‍රවණයට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක ඔබ අද එකතු වෙලා ඉන්නේ. පින්වතුනි,
අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නට දෙන්නේ තිලිනි සුබෝධා දියණිය මෙවන් රංගන අමරසිංහ පුතණුවන් රයන් මුණුබුරා ඇතුළු ඒ පවුලේ පින්වතුන් එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්න. ඒ අයගේ අරමුණු තමයි ජූලි මාසයේ 16 වෙනි දිනට 56 වෙනි ජන්මදිනය සමරන ජමුනි එනසන්ද සිල්වා ආදරණීය පියාණන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, ඒ වගේ මැයි මාස 27 වෙනි දිනට 55 වෙනි ජන්මදිනයේ සැමරූ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදයත්, ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේ හැටියට අපට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, පවුලේ සුජීවත් වෙලා ඉන්න හැම දෙනාටමත් ඒ අයගේ පරම්පරාගත මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහි කළ පින් අනුමෝදන් කිරීමත්, කොරෝනා වසංගතයේ පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැමෝටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය තිලිනි සුබෝධා දියණිය මෙවන් රංගන අමරසිංහ පුතණුවන් රයන් මුණුබුරා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේම උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් ඒ අරමුණෙන් තමයි අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ බණහන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ එකම මග හැටියට නිවන් අවබෝධයට දියුණු කළ යුතු ඒකායන මාර්ගය හැටියට පෙන්නපු සතර සතිපට්ඨානය දියුණු කිරීම තුළ යම් මට්ටමකට හරි අපි මේ සතිපට්ඨාන භාවනා වැඩීම තුළ අපේ සිහිය දියුණු වෙන්නේ කොහොමද? මේ සිහිය දියුණු වෙනකොට අපේ මනස ආරක්ෂා වෙන්නේ කොයි විදිහටද? සිහිය දියුණු කිරීමේ වටිනාකම මොකක්ද? මරණාසන්න මොහොතක සිහි මුලා වෙලා මැරුණොත් අපි දකිනවා බොහෝ දෙනෙක් මරණාසන්න වෙනකොට වයසට යනකොට කල්පනාව අඩුයි. ඇයි ඒ අයට එහෙම වෙන්නේ? අපි සිහිය දියුණු කරගන්න, සිහිය රැකගන්න මොන වගේ බණ භාවනා තුළද, ධර්මානුකූල පිළිවෙත් තුළද සිහිය බලවත් කරගන්නට ඕනේ? මෙන්න මේ කාරණා ඇසුරෙන් තමයි අද දවසේ මේ ධර්මානුශාසනාව පවත්වන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටම ඉතාම වැදගත් මාතෘකාවක්. අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි, මේ ලෝකෙ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන අවිධහිත දේශනාවක් හැටියටයි සතර සතිපට්ඨාන දේශනාව ධර්මයේ හඳුන්වන්නේ. සතර සතිපට්ඨාන. සතර කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සති කියන්නේ සිහිය. ප ဋ ාණය කියන්නේ පිහිටවීම. එතකොට සතර ආකාරයකට සිහිය පිහිටවනවා. කායානුපස්සනාව තුළ සිහිය පිහිටවල වඩන භාවනා ක්‍රම. වේදනානුපස්සනාව තුළ සිහිය පිහිටවගෙන දියුණු කළ යුතු භාවනා ක්‍රම. චිත්තානුපස්සනාව මේ අපේ හිතේ ස්වභාවය ගැන, මේ හිත තුළ හොඳට සිහියේ පිහිටවලා හිතේ සිතුවිලි හටගන්න ආකාරය, ඒ සිතුවිලි වෙනස් වෙන ආකාරය හොඳට සිහිනුවනින් දකිමින් චිත්තානුපස්සනාව තුළ සිහිය වඩන ආකාරය, ඊළඟට ධම්මානුපස්සනාව තුළ යෝනිසෝ මනසිකාරය තුළ හොඳට සිහිය පිහිටවාගෙන පංච ඉන්ද්‍රිය ධර්ම ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න හැටි, පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම, ආයතන 6, පටිච්ච සමුප්පාදේ, චතුරාර්ය සත්‍ය, සත්‍ය බොජ්ජංග, මෙන්න මේ ධර්ම ධම්මානුපස්සනාවේ සිහිය පිහිටවන ක්‍රම ඇතුළත් වෙලා තියෙනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නෙම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ, මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවානං සමතික්කමායි, ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, කායික මානසික දුක් දුන්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියාය, නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා.
ඒ තමයි යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන. එමනම් පිංහතුනී සතර සතිපට්ඨානි වැඩීම බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙන් නිවනට තියෙන ඒ කායන මාර්ග එකම මග. මේ සත්වයන්ගේ හිත් කෙලෙස් වලින් පිරිසිදු කරගන්න සෝක වැලපීම් වලින් නිදහස් වෙන්න කායික මානසික දුක්දොම්නස් වලින් නිදහස් වෙන්න නිබ්බානස්ස සච්චි කිරියාය නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මග. අන්නේ නිසා අපි සතර සතිපට්ඨානයේ බොහොම සද්ධාවෙන් මේ සතිපට්ඨානය අපි ඉගෙනගෙන අපේ ජීවිතයට අපි දියුණු කරගන්න දක්ෂ වෙන්නට ඕන. පිංහතුනී බුදුරජාණන් වහන්සේ සකුණක්ගී කියල දේශනාවක සංයුත්ත නිකාය සඳහන් වන මේ සකුණක්ගී කියල සූත්‍රයක් හරි ලස්සනයි. ගිජුලිහිනියෙක් පුංචි වටුකුරුල්ලෙක් මේ කුරුල් පැටියෙක්ව දැහැගත් ආකාරය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය වැදගත්කම අපිට පෙන්නල දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවේ වදාලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවට එකැන අපට බණහන ඔබ පැවිදි ශ්‍රාවකය වගේම ගිහි ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනය තුළ සිව්වනක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ අයට තථාගතයන් වහන්සේ නැමති සම්බුදු පියාණන් වහන්සේගේ පියවුරුමෙන් ලැබිච්ච දායාදය හැටියට සතර සතිපට්ඨාන බුදුහාන්දුරු මේ දේශනාවද අපිට පෙන්නවා. එනම් බුදුන් සරණගේ බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයන් වන අපට බුදුහාන්දුරන්ගේ ලැබිච්ච දායාදයක් තියෙනවා. ඒ දායාදේ තමයි සතර සතිපට්ඨාන. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවකින් පෙන්නවා මහණෙනි පුංචි කැට කිරිල්ලියක් කියන කැරලි කිරිලි කියන්න පුංචි කුරුල්ලු. ඒ කුරුල්ලෝ ගැන ඉස්සර තියෙනවා දේශනාව සඳහන්ගන්න ඔබ දැකල ඇතිව ගොයම් කපලා පොලෝ පෙරලනවා සීසාන. ඒ පොලෝ පෙරලුවට පස්සයාර පොළොවෙ තියෙන පස් කැට පෙරල එනකොට මේවා අස්සේ පුංචි පුංචි සිදුරු හදාගෙන පොඩි කුරුල්ලෝ මේ පස් කැට අස්සේ ඉන්න සමහරලාට උන් ආරක්ෂාවට මේ කස්සේ සිදුරු හදාගෙන ඉන්නවා ඉන්න පුංචි පනු වගේ පොඩි පොඩි සත්තු ආහාරයට ගන්නවා. එතකොට මෙන්න මේ කුරුල්ලෝ අර ගොයන් කපලා පොළොවේ පස් පෙදලුවට පස්සේ පොඩි පොඩි කුරුල්ලෝ ඔබ ඕන තර සමහරලාට දැකල ඇති පොඩි කුරුල්ලු රංචු මේ විදිහට ඉන්නවා. මේ පුංචි කැට කිරිල්ලිය උපමා කරගෙන තමයි මේ කතාව බුදුහාන්දුරු උපමාව දේශනා කරන්න. මහණෙනි ඔන්න පුංචි කැට කිරිල්ලියක් ඉන්න අර කුඹුරක පස් පිඩලි අතර හැංගිලා ඉන්න කුරුල්ලු අතර හිටපු පුංචි කැට කිරිල්ලිය. මේ පොඩි සතා මේ කැට කිරිල්ලි හරිම හිතුවක්කාරයි. ඒ තමයි තමන්ට ආරක්ෂිත තැනක් තියෙනවා තමන්ගේ උරුමෙන් ලැබිච්ච තමන්ට අනතුරුවලින් රැකිල ආරක්ෂා වෙලා ඉන්න තියෙන තැන තමයි අර පස් පිඩලු අතර තියෙන සිදුරු. හැබැයි මේ පුංචි කැටකිරිල්ලි ඔහේ අර වැඩිහිටි අය කියන එක අහන්න නැතුව ඒ කුරුල්ලන්ගේ වුණත් වැඩිහිටිය අය කියන දේ අහන්නේ නැතුව හිතුවක්කාර විදිහට පියාඹගෙන ඔහේ යනවා. මේක උපමාවක් හොඳේ. මේ පුංචි කැටකිරිල්ලිය ඔහොම හිතුවක්කාර විදිහට පියාඹගෙන යනකොට හදිස්සියේම ගිජුලිහිනියෙක් ඇවිල්ලා සැනින් දැහැගත්තා. ගිජුලිහිනියා සැනින් මේ කැටකිරිල්ලිව දැහැගෙන වේගෙන් ඉහළට පියාඹගෙන ගියා. මෙහෙම ඉහළට පියාඹගෙන යනකොට පුංචි කැටකිරිල්ලි කෑ ගහලා අඬන්න ගත්තා. අහෝ මම නැසුණා. මං විනාශ වුණා නොවේද? මං අනතුරට වැටුණා නොවේද? මගේ පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන මං හිටියා නම් අද මට මේ අනතුර වෙන්නේ නැහැ. මගේ වැඩිහිටියෝ කියපු දේ මට මං ඇහුවනම් මං මේ විපතට පත් වෙන්නේ නැහැ. අහෝ මට වෙච්ච දේ. මගේ පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන හිටියනම් කාටවත් මාව අල්ලගන්න බෑ. නමුත් මං විසින්ම හිතුවක්කාර විදියට පියාඹගෙන ගිහිල්ලා අහෝ මං නැසුණා නොවේද කියලා අර පුංචි කැටකිරිලි අඬන්න ගත්තා. ගිජුලිහිනිය බොහොම ආඩම්බර බොහොම විශාල කුරුල්ලෙක්. මේ පුංචි කැටකිරිල්ලි මෙහෙම කෑගග හඬනකොට මේ ගිජුලිහිනියා තමන්ගේ බලයෙන් උද්දාමයට පත්වෙලා හිටපු ගිජුලිහිනිය කෙන එම්බා කැටකිරිල්ල. නුඹ වගේ ඔය පුංචි කුරුල්ලෙක් මං වගේ මේ ගිජුලිහිනියකුට අල්ලගන්න එක ඒ හැටි දෙයක් නෙමේ. නිකම් බොරුවට කියවන්නතු ඉන්න කිව. මොකක්ද නුබේ ඔය මහලොකු ආරක්ෂිත තැන කාටවත් අල්ලගන්න බැරි.
එතකොට අර පුංචි කැටකිරිල්ලි කියනවා මේ පොළොවේ පස් පිඩලි අතර අපිට ආරක්ෂිත තැන් තියනවා කුඹුරේ. අපේ වැඩිහිටියෝ අපි රැකිලයින්න එතන කාටවත් අපි අල්ල ගණඩ බෑ. අර ගිජුලීනියට බොහෝම උපහාසාත්මක හිනාවක් කිය මේක උපමාවක්. එතකොට මේ උපමාව පැටලෙන් යන්න පමකද ගොඩාක් දෙනෙකුට අපි උපමා කතාව කිය පහම ජුලිහිනියගේ උපමාවයි ජුලිහිනිය කතා කරපු එකයි උපමාවල්ලන්න උපමාවක් දේශනා කරන්නේ කාරණයක් වටහලදේ. මේ උපමාව හොඳට තේරුම් ගත්තට පස්සේ සතර සතිපට්ඨානය අපිට කොච්චර වැදගත්. බුදු හාමුදුර ඇයි මේ වගේ උපමාවලින් අපිට සතිපට්ඨාන ගැන වැදගත්කම පෙන්වේ කියලා අන්න බුද්ධිමත් කෙනා තේරුම් ගන්න. එතකොට අර ගිජු ලිහිනියා මොකද කරේ ගිජු ලිහිනියා මේ පුංචි කැටකිරිල්ලව අතහැරිය. අතහැල්ල කීව පුළුවන්නන් දැන් ගිහිල බේරිය. ඔන්න මං බෝ අතඇරිය. මට උඹ අල්ලගන්න එකේ හැටි ලොකු දෙයක් නෙවි පුළුවන්නම් බේරියන් කියලා අර පුංචි කැටකිරිල්ලි අතහැරිය. මේ කැටකිරිලි වේගෙන් පහලට ඇවිල්ලා පස්පිඩැල්ලක් උඩ හිටගත්ත. දැම් බොහෝම උද්දාමෙන් හිටගෙන කෑගහල කිව හරි දැම් පුළුවන්නන් ඇවිල මාවල්ල ගනෙක් කිය. ගිජුලිහිනිය වේගෙන් උඩට පියාඹල අත්තටු දෙක විහිදවාගෙන වේගෙන් පහලටාව සැනින් අර පස්පිඩැල්ල උඩ ඉන්න මේ පුංචි කැටකිරිල්ලියෝ දැහැගෙන ආයන්න. හැබැයි කැටකිරිල්ලි ගිජුලිහිනිය ළඟට එනකං ඉඳලා සැනින් පස්පිඩැල් අස්සට රිංග ගත්තා. ඒම රිංග ගන්නකොට වේගෙන් ආපු ගිජුලිහිනියට තමන් පාලනයක් නැති වුණා අර පස්පිඩැල්ලි වැදුනා එහෙම පස්පිඩැල්ලි වැදිලා මරණයට පත් වුණා. ඔන්න ඔය කතාව බුදුරජාණන් වහන්සේ උපමාවක් හැටියට කියල බුදුරජාණන් වහන්සේ වදාලා අර කැටකිරිල්ලි ගිජුලිහිනියට අහෝනේ ඇයි හිතුවක්කාර විදිහට පියාමගෙන තමන්ගේ ආරක්ෂිත තැන රැඳෙන් නැතුව හිතුවක්කාර විදිහට පියාමගෙන ගිය නිසා. හැබැයි පස්සෙ හරි තමන් ආරක්ෂාවනේ තමන්ගේ ආරක්ෂිත තැන හිටපු නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනින් නුබලාට පියවුරුමෙන් ලැබි චාරක්ෂිත තැනක් තියෙන අර පුංචි කැටකිරිල්ලට තිබ්බ වගේ. තතාගත බුදුරජාණන් වහන්සේගේ පියවුරුමෙන් ශ්‍රාවක දරුවන්ට ලැබෙන ආරක්ෂිත තැන උන්වහන්සගේ ශ්‍රාවකයෝ අපි මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. තතාගතයන් වහන්සේ නැමති සම්බුදු පියාණන් වහන්සේගෙන් අපට ලැබෙන උරුමය තමයි සතර සතිපට්ඨාන. මහණෙනි නුබලා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවාගෙන ආරක්ෂා වෙනවනම් මාරයාට නුබලව ගුදුරක් කරගන්න බෑකිව කිසිම වෙලාවක. හර ගිජුලිහිනියට තමන් ආරක්ෂිත තැන හිටිය වෙලාවේ කැටකිරිල්ලි බේරුණා වගේ මාරයාට පාපී මාරයටවත් මාර සේනාවටවත් නුඹලව කොයි වෙලාවකවත් අහු කරගන්න අල්ලගන්න ගොදුරු කරගන්න නොමගයවන්න පුළුවන්කමක් නෑ. නුඹලා ආරක්ෂිත තැන ඉන්නවන. ඒ ආරක්ෂිත තැන තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ලැබෙන ආරක්ෂිත තැන සතර සතිපට්ඨානය. කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා කියන මේ අනුපස්සනාවලින් යුක්ත සතර සතිපට්ඨානයයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඔය සතර සතිපට්ඨාන ගැන ඉස්සරලාපී පොඩ්ඩක් පසුබීම් කතාවත් චුට්ටක් තේරුම් කරගමු. ඒ සිහිය දියුණු කිරීම වටිනාගම අපි කතා කරන්න කලින්. පිංහතුනී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරේදා කුරු රට කම්මස්ස ගම්ම කියන නියංගම්. ඒ සතර සතිපට්ඨාන දේශනාව අටුවාවල අට්ටකතාවල සඳහන් වෙනවා මේ දේශනාව කොච්චර ඒ මිනිස්සුන්ගේ ජීවිතයට බද්ධ වුණාද කියලා. ඒ අය නාන තොටේ කුඹල් හලේ මගතොටේ මුණගැහෙන හැම තැනම මේ ගමේ මිනිස්සු සතර සතිපට්ඨානය ගැනමයි කියෙන කතා කරේ. ඔවුන්ගේ ජීවිතය ඔවුන් හැම වෙලාම සතිපට්ඨානය තුළම ආරක්ෂා වුණා බොහෝ පිරිසක් මාර්ග පල් ලැබවා. දැන් නාන්න ගිහාම හම්බෙනවා. අප හිතමු නාන පොදුවේ අහන ලිදත් තින ගංවල අද කොළඹ ප්‍රධාන නගරවල අද ඒ තත්ව නැති වුණට සාමාන්‍ය ගංවල බොහෝ දුරට පොදුලි දක් තියෙන ගමේ ගොඩක් අයි නාන්නේ නෙතරට එක් ඇලක වෙන්න පුළුවන් දොලක වෙන්න පුළුවන් කොහෙ හරි නාන තොටේ
මිනිස්සු ආවහම හම්බෙනවා. ඉතින් අර නාන අතරවල කට්ටියක් රෙදි හොදනවා, කට්ටියක් නානවා. දැන් මෙතන තමයි කතාව වැටෙන්නේ. විස්තර ගමේ විස්තර හැලී. හැබැයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රදී මේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා කරපු කුරු රට කම්මස්ස ගම්ම මේ නියං ගමේ මිනිස්සු නාන තොටේ හම්බුණත් කතා කරන්නේ ආකේ අයියේ කියලා ඊළඟට අහන්නේ දැන් මොකද්ද කරන භාවනාව මේ දවස්වල? ඉතින් යා කියනවා මම මේ දවස්වල ධාතු මනසිකාර භාවනාව වැඩිපුර වඩනවා. ආනාපාන සතියත් වඩනවා. අනේ හොඳයි කොච්චර දෙයක්ද? මම නම් මේ දවස්වල වේදනානුපස්සනාවමයි වැඩිපුර වඩන්නේ. මේ ආයතන 6 ගැන ස්පර්ශයෙන් හටගන්න විඳීම ගැන වේදනානුපස්සනාවෙන්මයි නිතරම මෙනෙහි කරන්නේ. අනේ කොච්චර දෙයක්ද කියලා දැන් සතිපට්ඨාන ගැන කතා. තව කවුරු හරි ඉනව නානතොට. ඇවිල්ලා මොනවද මේ කතා කර කර ඉන්නේ? අපි මේ සතිපට්ඨාන ගැන. අනේ කොච්චර දෙයක්ද? මමත් නිතරම මේ ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට වටපිට බැලුවා සම්පජන්ණයෙන්මයි මං වාසය කරන්නේ. කොච්චර වටිනවද කියලා ඔන්න දැන් එයත් එකතු වෙනවා. ඊළඟට කුඹල් හලේ කියන්නේ ඉස්සර මිනිස්සු එකතු වුණා වළං හදන තැන. සාමාන්‍ය පොදුවේ එකතු වෙලා ඔය කඩපිල්වල වගේ කතා බහ කරන්න කට්ටිය එකතු වෙලා තියෙනවා වළං හදන තැන. කුඹල් හල. මෙතනට එකතු වෙනවා දැන් 7-8 දෙනෙක් 10 දෙනෙක් කියලා හිතමු. හවස නිකන් එකතු වෙලා කතා කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අද සමාජ මිනිස්සු එකතු වුණාම කතා කරන වල්පල් කුණු ගොඩවල් දේශපාලන දේවල් එක එක්කෙනාගේ ඇද කුද ගම්වල මිනිස්සුන්ගේ කුණු ගොඩවල් නෙමෙයි. සතර සතිපට්ඨානෙ භාවනාව ගැන සමත විදර්ශනා ගැන සිහිය දියුණු කරගන්න ආකාරය ගැන මේවා තමයි මිනිස්සු එකතු වෙලා කතා කරන්නේ. නානතොට මහපාරේ හම්බෙනවා අයියේ කොහෙද ගියේ? දැන් මොකද්ද ඔයා කරන මේ දවස්වල භාවනාව? අන්න ඊළඟ මාතෘකාව. එතනින් එහා වෙන කිසිම බාහිර කෙලෙස් ඇති වෙන දේවල් වලට මිනිස්සු යොමු නැහැ කිය. එතකොට ඔබම හිතන්න මේ විදිහට මුළු ගමේ හැම තැනම මිනිස්සුන්ගේ ජීවිතේට සතර සතිපට්ඨාන මේ තරම් බද්ධ වුණා නම් එදා මාර්ගඵල ලැබීම ගැන අහන්න දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාවේ පෙන්නනවා මහණෙනි මේ සතර සතිපට්ඨාන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරනවා නම් ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරිය සම්පජාන කියන්නේ හොඳ නුවණකින් සතිමා කියන්නේ හොඳ සිහිය. එතකොට සතර සතිපට්ඨානයේ පුරාම මේ සතිපට්ඨාන භාවනා වඩන කෙනෙකුට වැදගත්ම කරුණු ටික තමයි කායානුපස්සනාව වේවා වේදනානුපස්සනාව වේවා චිත්තානුපස්සනාව වේවා ධම්මානුපස්සනාව වේවා මේ අනුපස්සනා භාවනා වඩන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු ප්‍රධානම මේ භාවනා වඩන්න අවශ්‍ය ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය සම්පජාන හොඳ නුවණක් තියෙන්න ඕන. ඒ නුවණින් තමයි විමසලා බලන්න මේක කුසල්ද අකුසල්ද පින්ද පව්ද හොඳද නරකද යහපත්ද අයහපත්ද යෝනිසෝ මනසිකාරයේ යෙදෙන දක්ෂතාවේ නුවණ. සතිමා කියන්නේ ඒ අරමුණු තුළම හිත පිහිටවාගෙන හිත විසිරෙන්න ඉඩ නොදී සිහිය දියුණු කිරීමේ දක්ෂතාවය. එතකොට ඔන්න ඔය හැකියාව තුළ ආතාපි සම්පජානෝ සතිමා සිහිය නුවණ වීරිය යොදවල බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් මේ සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම පුරුදු කරනවා නම් උපරිමගි අවුරුදු 7ක් ඇතිකිව මාර්ගඵල ලබන. ඊළඟට බුදුහාඳුරු මේ කාලේ අඩු කරලා කියනවා මෙච්චර අවශ්‍යත් නැහැ කියනවා වීරියවන්තයෙකුට. එහෙම කාලේ අඩු කරලා අන්තිමට දවස් 7කුත් ඇතිකිව ප්‍රතිඵල ලබන. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරිය බලවත් හොඳ නුවණක් තියෙන හොඳ සිහිය දියුණු කරගත්ත කෙනෙකුට දින 7කුත් ඇතිකිව ප්‍රතිඵල ලබන. එහෙමනම් දවස් 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුල දින ඇතිව ප්‍රතිඵල පෙන්නපු දේශනාවක් සතර සතිපට්ඨානය. අවිධහිත දේශනාවක් කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක් හැටියටයි ධර්මයේ හඳුන්වන්නේ. පින්වතුනි අපි බලමු දැන් මේ සතර සතිපට්ඨානේ අපේ ජීවිතේට කොහොමද වැදගත් වෙන්නේ? දැන් අපි සරලව ඔබට මේ විස්තර කරලා දෙන්න. දැන් අපි කවුරුත් දන්නවා අපිට ප්‍රධාන වශයෙන් ගත්තොත් අපිට සිත, කය කියලා දෙකක් අපිට වෙන් කරගන්න පුළුවන්.
මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඕලාරික ශරීරය. අපි ගෙන දෙතිස් කුණුප කොටස් වලින් සතර මහා ධාතුන්ගෙන් පට ව්‍යාපෝ විතරන්නේ තේජෝ වායෝ කියන මේ ධාතු කොටස් 42ක් තියෙන. පටවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි, තේජෝ ධාතු කොටස් 4යි, වායෝ ධාතු කොටස් 6යි. මේ ඔක්කොම 42ක්. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය තුළ අපිට ඒකේ යථා ස්වභාවය අපිට දකින්න පුළුවන්. ඊළඟට අපේ හිත විඤ්ඤාණය මේ හිතේ හටගන්න සිතුවිලි මේ සිත කය අපිට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. දැන් කය ගැන අපි හිතමු. බොහෝ දෙනෙක් ජීවිත කාලේ මහන්සි වෙන්නේ කය රැකගන්න. ලස්සන වෙන්න අනොයි කාලේපන ගානවා, ඇඟ හදාගන්න එක්සර්සයිස් කරනවා, නොයෙක් බෙහෙත් ගන්නවා, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ගැන මේ කොහොමද වැඩි කාලයක් ජීව ලෝකෙ පුරා මිනිස්සු පරීක්ෂණ කරන්නේ, ගොඩක් උත්සාහ ගන්නේ දීර්ඝායුෂක් විඳින්න. බෙහෙත් හේත් ඖෂධ මේ හැම දෙයකම උත්සාහය. වෛද්‍යවරු විද්‍යාඥයෝ මේ කරන පරීක්ෂණ තාක්ෂණ හැම එකම උත්සාහය මේ කය බොහෝ කාලයක් පවත්ත ගන්න. හැබැයි පින්වතුනි අපි කොච්චර උත්සාහ කරත් කය වයසට යනවා. මේ කයට අත්වෙච්ච ඉරණම තමයි දවසින් දවස කය වයසට යනවා. කය ලෙඩ වෙනවා. දවසින් දවස නොයෙක් ලෙඩ රෝගවලට මේ ශරීරය ගොදුරු වෙනවා. කය වයසට යනවා, කය ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා. මේ කය මැරී යනවා. ඒක ඔබට මට කාටත් බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේත් වයසට ගියා. උන්වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේත් පිරිනිවන් පෑවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලාත් ලෙඩ වුණා. වයෝවෘද්ධ වුණා. උන්වහන්සේලාත් පිරිනිවන් පෑවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලාටත් ඒක අදාළයි. උන්වහන්සේලාත් මේ ජරා ව්‍යාධි මරණ මේවට මුහුණ දුන්නා. උන්වහන්සේලා පිරිනිවන් පෑවා. එහෙමනම් මේ ලෝකේ උපන්නා වූ සෑම සත්වයෙක්ම ඉපදුනානම් නත්ති ජාත සමරණන් නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නෑ. ඒ කාන්තයෙන් වයසට යනවා, ඒ කාන්තයෙන් ලෙඩ වෙනවා. ඒක තමයි කයේ ස්වභාවය. හැබැයි හිත දැන් මම ඒකයි මේ කය හිත කියලා දෙපැත්තකට පෙන්නන ඔබට තේරුම් ගන්න පහසු නිසා. හිතත් ලෙඩ වෙනවා. ගොඩාක් ඔය මානසික රෝග මිනිස්සුන්ට කොච්චර තියෙනවා. මානසික ප්‍රශ්න, මානසික ආබාධ, මානසික රෝග, මානසික වෛද්‍යවරු ඉන්නවා. එතකොට අපේ හිතත් ලෙඩ වෙනවා. මතක තියාගන්න කය වයසට යන එක නවත්ත ගන්න බැරි වුණාට හිත දියුණු කරගත්ත කෙනෙකුට, භාවනා කරලා හිත දියුණු කරගත්ත කෙනෙකුට හිත රැක ගන්න පුළුවන්. මානසික රෝග ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන්. සිහි කල්පනාව දුර්වල වෙන එක වළක්ව ගන්න පුළුවන්. මරණ මංචකේ දක්වාම හොඳ සිහියක් පවත්වාගෙන සිහිය රැක ගන්න පුළුවන්. බොහෝ දෙනෙකුට වෙන්නේ අර කය වයසට යනවා වගේ වයසට යන්න හිතේ සිහිය දුර්වල වෙලා යනවා. මේක තමයි බොහෝ දෙනෙකුට වයසට යනකොට මානසිකව ඇතිවෙන අසරණකම. දැන් ඔබ දැකලා ඇති, දැන් ඔබ සාමාන්‍ය මේ ලෝකෙ දිහා ඔබ නිකන් හිතන්න දන්න දැනුමේ තරුණ කාලේ හොඳට ඉගෙන ගන්නවා. ඉස්කෝලේ යන කාලේ හොඳට ඉගෙනගෙන විභාග පාස් වෙලා සමාජ ඉහළටම ගියායි. ඊළඟට තවත් විදේශ රටවල් වල ගිහිල්ලා ඉගෙනගෙන ආචාර්ය මහාචාර්ය රටේ ඉහළම මහා උගත්තු විද්‍යාඥයෝ දාර්ශනිකයෝ කියලා හිතන්න. හැබැයි ඒ කාටත් පින්වතුනි වයසට අර සිහිය දියුණු කරලා නැත්නම් වයසට යනකොට සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනකොට මොකද වෙන්නේ? අපේ මනසට තියෙන රැකවරණේ තමයි සිහිය. දැන් හිතන්න අපි ඇහෙන් දැකපු දේවල් සිහි කර කර තමයි මතකෙට ගන්න. අපි කනෙන් අහපු දේවල් ආපහු සිහි කර කර මතක් කරගන්න. නාසයට දැනිච්ච දේවල් සිහි කරලා මතක් කරගන්න. දිවට දැනිච්ච දේවල් සිහි කරලා මතක් කරගන්න. කයට විඳපු පහස එක අපි සිහි කරලා මතකයට ගන්න. හැබැයි වයසට යන්න අර සිහි කල්පනාව දුර්වල වෙනවා. භාවනා කරලා සිහිය වඩලා නැත්නම්, සති ඉන්ද්‍රිය දියුණු කරලා නැත්නම්, සති බලන් සති සම්බොජ්ජං ඔය විදිහට සිහිය ඉහළට වැඩෙන හැටි බුදුහාඳුරු පෙන්නනවා. එතකොට කෙනෙක්ගේ ජීවිතය තුළ සිහිය දියුණු කිරීමට උත්සාහ කරලා නැහැ, සිහිය වඩලා නැහැ, සිහිය බලවත් කරගෙන නැහැ. එතකොට මොකද වෙන්නේ? යාට වයසට යන්න සිහි කල්පනාව අඩු වෙනවා. සිහිය දුර්වල වෙනවා.
කෙස් ටික පැහෙනවා, හම රැලි වැටෙනවා, දත් ටික වැටෙනවා, වෙනදා තිබ්බ ශරීරයේ ලස්සන පැහැපත්කම අඩු වෙනවා. ඒ කයට අත්වෙන ඉරණම ඒ වගේම හිතට වෙන්නේ මොකද? සිහි කල්පනා දුර්වල වෙන වයසට යනකොට. බොහෝ දෙනෙකුට ඕක වෙනවා. කලාතුරකින් පෙර පිනක් තිබ්බ පුණ්‍ය ශක්තිය බලවත් කෙනෙක් ධර්මයේ දියුණු කරගෙන බණ භාවනා කරගෙන හිටියේ නැතත් සිහි කල්පනා වයසට ගිහිල්ලා මැරෙනකම්ම හොඳ සිහිය තිබ්බ කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් නෑ, ටික දෙනයි. ප්‍රතිශතයක්වත් වශයෙන් ගත්තොත් ඉතාම සුළු පිරිසකටයි වයසට ගියත් මරණාසන්න මොහොතේ පවා භාවනාවක් නොකර සිහිය රැකගෙන ඉන්න පුළුවන්කම තියෙන. බොහෝ දෙනෙකුට වයසට යනකොට ඇහෙන් දැකපු දේ මේ මතක නැති වෙනවා. මේ අහපු දේ මේ ටිකකින් මං කිව්වා, මට කිව්වා, මන් දන්නේ නැහැ කියනවා. මතක නැහැ. මේ අහපු දේ මේ මතක නැහැ. මේ කාලා බීලා මේ දැන් කෑව විතරයි ටික. මට මං කෑවේ නැහැ. මට කන්නත් නැහැ. මට කන්න දුන්නේ නැහැ කියනවා. මේ කාලා ටික වෙලාව. ඉතින් දරුවෝ කියනවා ඇයි අම්මේ එහෙම කියන්නේ? ඇයි තාත්තේ එහෙම කියන්නේ? මේ තාත්තා කෑව විතරනේ. මං කෑවේ නැහැ කියනවා. මතක නැහැ. මේ කනවා මේ මතක නැහැ. මේ කියපු දෙක මේ අමතක වෙනවා. දැන් කාට මොනවා හරි කිව්වා කියලා හිතමු. ටිකකින් අමතකයි. මං කිව්වා මං දන්නේ නැහැ කියනවා. මං එහෙම කියලා නැහැ කියනවා. මේ කියපු එක මේ අමතක වෙනවා. මේ දැකපු දේ මේ අමතක වෙනවා. මේ කනෙන් අහපු දේ මේ අමතක වෙනවා. මේ නාසයට දැනෙච්ච දේ ටිකකින් අමතකයි. කියපු කරපු දේවල් අමතකයි. එහෙනම් අපිට පේනවා මේ ඇස, කන, නාසය, දිව, කය කියන පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු තැම්පත් වෙන්නේ මනසේ. ඒ මනසට තියෙන රැකවරණේ තමයි අපේ සිහිය. අන්න අපි සිහිය දියුණු නොකිරීම නිසා මොකද වෙන්නේ? අර මනසට තියෙන රැකවරණේ සිහිය අහිමි වෙනකොට මතක ශක්තිය නැති වෙනවා. අපි යමක් සිහි කර කර තමයි මතකෙට ගන්න. දැන් අපි බලමු සතර සතිපට්ඨානෙ වඩන කෙනාට මොකක්ද වෙන්නේ? පිංගතුනි, ඔබ පුරුදු වුණොත් මේ සතර සතිපට්ඨාන භාවනාවක හිත පුරුදු කරන්න. එහෙම භාවනා කරනකොට කායානුපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, ධම්මානුපස්සනාව වේවා, කෙනෙක් භාවනා කරනවා කියලා කියන්නේ ඒ සතර සතිපට්ඨානය තුල වැඩෙන්නේ සිහිය. අපේ මනසට තියෙන රැකවරණය වන සිහිය වැඩෙනවා. ඒක අපිට මේ දවසක් භාවනා කරලා මගේ දැන් සිහිය කොච්චරක් වැඩිලාද? දැන් 100ට 5ක් වැඩි වුණා. එහෙම හොයන්න බෑ. ඒකනේ සමහරු මේ දවසක් දෙකක් භාවනා කරලා කෝ ප්‍රතිඵල කෝ අපිට එන අපිත් භාවනා කරන්න කියනවා. කරපු භාවන නෙමෙයි දවසට පැය භාගයක් කොයි හරි භාවනා වැඩසටහනක් ගිහිලා ඉඳගෙන ඉඳලා එතනත් වෙන මොනවා හරි කල්පනා කර කර මනස තිබිලා තියෙන වෙන දිහාක මේ දවසක් දෙකක් භාවනා කරලා කෝ ප්‍රතිඵල කියලා එහෙම ප්‍රතිඵල හොයන්න පුළුවන් කමක් නැහැ. කාලයක් මේක පුරුදු කරනකොට, ප්‍රගුණ කරනකොට, වඩාගෙන යනකොට අපේ සිහිය ඒ තුල වැඩෙනවා. සිහිය දියුණු වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වහලා ඇති ධර්මාවබෝධයේ පිණිස ශ්‍රාවකයන් වැඩි යුතු බෝධිපාක්ෂික ධර්ම 37ක් පෙන්නලා තියෙනවා. ඒවට ධර්මයේ කියන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. සත්තිස් 37ක් තියෙනවා. මොනවද ඒ? සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන වීර්ය, සතර ඊර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ඔන්න ඔය අංග ටික. එතකොට දැන් අපි නිකමට ඔබ තේරුම් ගන්න බලන්න, සිහිය දියුණු කිරීම, සතිය, සිහිය මේ බෝධිපාක්ෂික ධර්මවල කොයි තරම් කී පොලක සඳහන් වෙනවද කියලා. පටන් ගන්නෙම කොතනින්ද? සතර සතිපට්ඨාන. ඊතර සම්පූර්ණ සතිපට්ඨානෙමයි. සතර ඉර්ධිපාද ගැන කතා කරත් ඉර්ධිපාද වඩන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙ තුල පිහිටලාමයි. මතක තියාගන්න. සතිපට්ඨානෙන් තොරව ඉර්ධිපාද වඩන්න විදිහක් නැහැ. ඊළඟට සතර සම්‍යක්ප්‍රධාන වීර්ය, අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න, ඇති කරගන්න වීර්ය. සිහියෙන් තමයි ඒ වීර්ය පවත්තන්නේ. එතනත් සතර සම්‍යක්ප්‍රධාන වීර්ය වැඩෙන්නේ සතිපට්ඨානෙ තුලමයි. ඊළඟට අපි පංච ඉන්ද්‍රිය ධර්ම කතා කරනකොට එතන වෙනම කතා කරනවා සති ඉන්ද්‍රිය කියලා. අපි භාවනා කරනකොට සතිපට්ඨානෙ වඩනකොට මේ සිහිය අපේ ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. එතන ඉන්ද්‍රිය කියලා කියන්නේ දැන් අපි කියන ඇහැ ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, අපිට නාසය ඉන්ද්‍රියක්,
එකන පංච ඉන්ද්‍රිය කියන දිව ඉන්ද්‍රිය කය ඉන්ද්‍රිය එකන අපේ මේක බැඳිලා තියෙන්නේ අපිට යන යනතනාමං දැන් ගමනක් ගිහින්ගෙන මේක පරිස්සමට කියලා හැරගෙන තියලා යන්න බෑ මේක ආරක්ෂාවට කියලා කන ගෙදර තියලා යන්න පුළුවන්කමක් නෑ එතකොට මේ ශරීරයත් එක්ක බැඳිලා තියෙන මේ සම්පූර්ණ අපේ කයත් එක්ක බැඳිච්ච දේවල් බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙන්න මේ විදිහටම ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් හැටියට සති ඉන්ද්‍රියක් හැටියට සිහිය බලවත් වෙනවා අපි තුළ ඒ කෙනාගේ සිහි මුලා වෙන්නේ ඊළඟට පංච බල ධර්මවල බුදුහාඳුර පෙන්වනවා සති බලං ඒ සිහියම එයාට ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයා තුළ ලොකු බලයක් බල ධර්මයක් බවට පත්වෙන ඊළඟට සති සම්බොජ්ජන්ගේ බොජ්ජංග ධර්ම පටන් ගන්නෙම පළවෙනි එකම සති සම්බොජ්ජන්ගේ සප්ත බොජ්ජංගවල පළවෙනිම එක සතර සතිපට්ඨාන සිහිය පිහිටෝලා නිවන අරමුණු කරගෙන බොජ්ජංග වඩනකොට ඒ තමයි සති සම්බොජ්ජන්ගේ සිහිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එතනත් කතා වෙනවා සම්මා සති කියලා එතකොට සතර සතිපට්ඨාන කියලා කෙලින්ම කිව්වත් සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජන්ගේ සම්මා සති ඔය කොයි විදියට කතා කරත් සිහිය දියුණු කර ගැනීමේ වටිනාකම සතර සතිපට්ඨානය තුළ සිහිය වැඩීමයි බුදුහාදුරුවයි පෙන්න්න පිංගතුනි අපි භාවනා කරලා අපි සතිපට්ඨාන ටික හරි සතිපට්ඨාන භාවනා ක්‍රම ගොඩක් තියෙනවා ආනාපාන සතිය ඉරියාපත භාවනාව සම්පජන්න භාවනාව පිළිකුල් භාවනාව ධාතු මනසිකාර භාවනාව නව සීවතිකේ කායනු පස්සනාවට අයිති භාවනා ක්‍රම ටික ඊළඟට වේදනානු පස්සනාමේ ආයතනය ඇස කණ නාසේ දිවකය මනස කියන ආයතන හයේම ස්පර්සයෙන් විඳීන් ඇතිවෙන් ස්පර්ස වෙනස් වෙනකොට විඳීම වෙනස්සේ ඔන්න ඔය විඳීම තුළ හිත පිහිටෝල ස්පර්සයෙන් විඳීම අනිත්‍ය වෙන හැටි මෙනෙහි කරමින් සීය වඩනෝ වේදනානු පස්සනාව චිත්තාවනු පස්සනාව කෙන අපේ හිතේ ඇතිවන හැම වෙනස්කමක් හොඳට සිහියෙන් දකින හිත විසිරෙනවනම් වික්කිත්තංවා චිත්තම් වික්කිත්තන් චිත්තන්ති පජානාත් හිත හැකිලිලා තියෙනවා ඒකත් දකිනවා රාගයෙන් යට පත්වෙලා තියෙනවා රාග සහිත රාගෙන් මිදිල වීත රාගංවා චිත්තම් වීත රාගන් චිත්තන්ති පජානාති ඊළඟට දවේශයෙන් යට පත්වෙලා තියෙන මේ විදියට හිතේ ඇතිවෙන සමාධයක් ඇති වුණත් උත්තරීතර තත්වයට පත් වනත් සෞත්තරංවා චිත්තන් සෞත්තරං චිත්තන්ති පජා මේ හිතේ ඇතිවන හැම වෙනස්කමක්ම හොඳ සිහියෙන් දකිමින් චිත්තානු පස්සනාව සිහිය පිහිටෝල් ඉළඟට දම්මානු පස්සනාව කියලා කියන්නේ පංච නීවරණ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න පංචුපාදානස්කන්දය අවබෝධ කරගන්න අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් විමසනවා ආයතන හය මේ ඇස කණනාසේ දිවකයි මනස කියන ආයතන හය අනිත්‍ය ස්වභාවය දකිමින් අවබෝධ කරගන්න උත්සාහගන්න සප්ත බුද්ධංග ධර්ම වඩනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට වීරිය වඩනවා එතකොට මෙන්න මේ භාවනා ක්‍රම ටික කායානු පස්සනාවේවා වේදනානු පස්සනාවයා චිත්තානු පස්සනාව ධම්මානු පස්සනාවේවා කොත්තනින් හෝබ මේ භාවනා පුරුදු කරගෙන පටන් අරගෙන දියුණු කරගෙන යනවනං ඔබ තුළ වැඩෙන්නේ සිහිය සතර සතිපට්ඨානය වඩන්නකොට සිහිය වැඩෙනවා සිහිය දියුණු වෙනවා ඔබේ සිහිය ඔබ තුළ වෙන දටවාඩා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත්වෙනවා ඒක ඔබ තුළම බලයක් බවට පත්වෙනවා නිවන අරමුණු කරගත්ත බුද්ධංග ධර්මයක් බවට පත්වෙනවා ආර්යෂ්ඨායක මාර්ගාංගයක් හැටියට ඔබෝ නිවනට යන්න ඒ සිහි ඔබට උපකාර කරනවා අන්න එහෙම සිහිය දියුණු වෙච්ච කෙනෙක් සිහිමුලාවෙන්න මතකතියාගන්න එයාට සිහිමුලාවෙන්න තියෙන අවස්ථාව ඉතාම අල්පයි හැබැයි එහෙම කෙනෙක් සිහිමුලාවෙන්න පුළුවන් ක්‍රමයක් බුදු හාමුදුර පෙන්න්න ඒ සිහිමුලාවෙන්න භාවනා නොකරපු නිසා නෙමේ වෙනත් ලෙඩක් නිසා අනතුරක් නිසා ඇක්සිඩන්ට එකක් නිසා සිහිමුලාවෙන්න පුළුව දැන් ඔන්න ඔබට මේටික ඉතාම වැදගත්දය ඒ තමයි පිංහතුනි භාවනා නොකර ධර්මයක හැසිරෙන් නැතුව පින් කරන්න නැතුව අකුසල් කර ඉන්න පවකාරයෝ ගත්තෝ සමාජයේ 80%ක් මරණ මංචකේ සිහිමුලාවෙන්න ඉඩ තියෙනවා භාවනා කරන අය ගත්තත් හොඳට සිල්වත් හොඳට භාවනා කරගෙන හොඳට ධර්මය දියුණු කරගෙන ධර්මමාර්ගම හැසිරෙන යන අයගෙනොත් සුළු පිරිසක් හැමෝම නෙමේ ඉතාම සුළු පිරිසකට මරණාසන්න කාලි සිහිකල්පනාව නැතිවෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න ඒ සිහිකල්පනාව නැතිවෙන්නේ වෙනත් හේතු කීපයක් මත ඒ තමයි රෝගයක් වැලදිලා
අපි ගම සමහර ලෙඩ රෝග තියෙන ඔය පාකින්සන් වගේ ලෙඩ තියෙනවා. මොලේ ස්නායු මැරෙන රෝග තියෙන. එවැනි ස්නායු ආබාධයක් එක්ක ඇක්සිඩන්ට් එකක් වාහනයක් හැප්පිලා මොලේ මොනහර ඔලු ඔපරේෂන් එකක් කරන්න වෙන ඔපරේෂණ එකෙන් පස්සයාට සීකල්පනාවඩුවෙන් එක් මොලේ මොකක්කර ඔලුවේ ගෙඩියක් තිබිලා එක ඔපරේෂන් කරන. එතකොට මේ වගේ මොනවාහරි අනතුරක් වෙන්න පුළුවන්, ලෙඩ රෝගයක් වෙන්න පුළුවන්, ස්නායු ආබාධයක් වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. එවැනි හේතුවක් මත සිහිමුලා වෙන්න පුළුවන්. ඒක කලාතුරකින් වෙන දෙයක්. හැබැයි මතක තියාගන්න භාවනා කළ සතර සතිපට්ඨානෙ වඩලා හිත වඩපු කෙනෙක් වෙන හේතු නිසා සිහිමුලා වෙන්න. අර සාමාන්‍ය වයිසට යන්න යන නිකන් කල්පනාවඩු වෙනවාගේ එහෙම සිහිමුලා වෙන්න. හැබැයි මතක තියාගන්න භාවනා හොඳට භාවනා කරලා සිල්වත්ව ගුණවත්ව සතිපට්ඨානෙ වඩපු කෙනෙක් මරණාසන්න කාලෙ සිහිය දුරුවල වෙලා හදිස්සියේ මැරුණත් සුගති යන එක යා සුගතිය උපදිනවා. යාව අපායට ඇදල දාන්න බෑ. එක ලස්සන දේශනාවත්තින සෝතානු දත කියල සූත්‍රය. මේ සෝතානු දත සූත්‍රය බුදු හාමුදුරුව පෙන්වා මහනෙන කෙනෙක් හොඳට සිල්වත්ව ධර්මිෂ්ටෝ බණ භාවනා කරමින් පින්කං කරමින් ගුණධර්ම වඩමින් මං කෝමහරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා ධර්ම මාර්ගය හැසිරෙන ශ්‍රාවකයෙක් ඉන්නවා. එදකොට මේ ශ්‍රාවකයා හොඳට සිල්වත් ගුණුවත් ධර්මය වඩන කෙනෙක්. යම් හේතුවක් නිසා මරණාසන්න කාලෙ සිහි මුලා වෙලා යා මැරෙන. දැන් යම් හේතුවක් කියල එතන විස්තර කරේ අර වගේ කොල්ලොකුලේ ඩක් වෙන්න පුළ මොලිය ඇති වෙච්චමක් කර අසනීපයක් කිස්නායු ආබාධයක් ඇක්සිඩන්ට් එක ඔළුවට හානි වෙච්ච දෙයක් කල්පනාව නැතිලා තින එහෙම හේතුව මතක තියාගල ලෙඩෙන් අපායන්නේ අපායන්නේ අකුසල් නිසා අපායගාමි අකුසල් කරලා තිබුණොත් ඒ කර්මය විපාකයක් හැටියට තමයි අපායගාමි කර්මයක විපාකයක් හැටියට කෙනෙක් අපායට ඇදෙන්නේ. එහෙම නැතුව ලෙඩකින් ආමයාට මේ ලෙඩේ හැතිච්ච නිසා මෙයා අපාය ඇති. අමයා මෙහෙම ඒ යාට ඒ ලෙඩේ තිබෙනයි නිසා අපා ලෙඩකින් අපායන්නේ. හැබැයි අපාය උපදින්නේ අපායගාමි අකුසල් කරොත්. ඒ අකුසල් බලවත් වුණු. එහෙමනං අර දුස්සීල දුරාචාරයෙන් පවකංකර කර පංච දුෂ්චරිතයේ ධර්මයක් නැතුව එහෙම ඉඳලා මරණාසන්න වෙනකොට සිහියත් විකෘති වෙලා අකුසල් බලවත් වුණොත් එවැනි අය බොහෝ දුරට අපාය වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. බුදුරජාණන් වහන්සේ වගේ අයට තයි පෙන්වේ ඒ අය මේ සංසාරයන්නේ සතර අපාය මහගෙදර කරගෙන. අපායටම නැබුරු වෙච්ච ජීවිත ගමන් ගත කරමින් සතර අපාය වැටි වැඩි සංසාරයනොයයි. හැබැයි පිංහතුනී සිල්වත්ව ගුණවත්ව බණ භාවනා කරගෙන ධර්මය දියුණු කරගෙන හොඳට ධර්මමාර්ග යන කෙනෙ. අර වගේ අනතුරක් වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේ මොකක් හරි අසනීපයක් නිසා ඔපරේෂණයක් කරලා එතනින් පස්සේ කල්පනාවඩු වෙලා එහෙම ඉඳලා යා මැරෙනවා. හැබැයි යා එහෙම ඉඳලා මැරුණට ජීවත් වෙලා ඉන්නකොට හොඳට සිල් රැකලා තියෙනවා, හොඳට දන් දීලා තියෙනවා, හොඳට පින්කම් කරලා තියෙනවා, හොඳට භාවනා කරලා තියෙනවා, හොඳට ගුණධර්ම වඩපු කෙනෙක්. තාම මගඵලයක් ලබලා නැති වුණාට ගුණ වඩපු කෙනෙක්, ධර්මයේ වඩපු කෙනෙක්, පින් කුසල් කරපු කෙනෙක්. එයා සිහිය නැතුව මැරුණත් කරපු පින නැති වෙලා නෑ. ඒ පිනෙන් එයාව අන්‍යතර දේවනිකායක උපන්දවන පිනෙන් අරගෙන යන මේක තියෙන්නේ සෝතානු දත සූත්‍රයේ සතර මේ සංයුත්ත නිකාය සඳහන් වෙනවා. සෝතානු දත සූත්‍රය අංගුත්තර නිකාය සඳහන් වෙනවා චතුත්ත නිපාති මේ දේශනා සෝතානු දත සූත්‍රය. එතකොට එයා මරණින් මත්තේ සුගතිය යන. හැබැයි පොඩි වෙනස් කන්ටිකක් තියෙන සාමාන්‍ය කෙනෙකුට වැඩිමුක දර සාමාන්‍ය හොඳට සිහියෙන් සුගතිය හිත පිහිටවාගෙන මැරිච්ච කෙන මරණ මංචකෙත් ආසන්න කර්මයක් හැටියට සුගති අරමුණු වෙලා ප්‍රතිසන්ධහිත පහළ වෙලා සුගතිය පහළ වෙනකොටම දන්නවා තමන් කොහි දන් දාවේ මොන පිනෙන්ද මන් දිවිය ලෝකෙට ආවි කියලා එයයි දන්න. හැබැයි අර මරණාසන්න කාලෙ සිහිකල්පනාව නැතුව මැරෙන කෙනා දෙව්ලොව ඉපදුනත් පෙරපිනකින් හරි කරපු පින් නිසා දිවිය ලෝකෙක ඉපදුනත් තමන් පෙර කොහෙද හිටියේ මොන විදියටද මරණාසන්න ඕනේ ඒ මතක එක පාරට නෑ. යා දිවිය ලෝකෙ දෙවි කෙනෙක් හැටියට බොහොම සැපස ඉන්නවා. පෙර මතක කාලයක් යනවා කියන යාට කාලයක් යනකොට සමහරුට තනියෙන් මතක් කෙනවා කියනවා. තව කෙනෙක් ගැන බුදුහාන්දුර පෙන්වා ඒ අයට දිවිය ලෝකයේ දෙවියවරු ධර්ම සාකච්ඡා කරනු ඇහෙනකොට මතක් කෙනවා මන් දන්න වන මේවා
කවදහරි මම මේ ධර්මය පුරුදු කරලා තියෙනවා මේ කතා කරන්නේ වනම් මං කවදහරි අහලා තියෙනවා කියලා මනුස්ස ලෝකෙ ධර්මය පුරුදු කරපු බණහාපු පුරුදු මතු වෙලාෙනවා කිය. ඊළඟට රහතන් වහන්සේලා දිවිය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසනවා. ඒ වගේ තැනක බණ කියන තැනකට බණක් අහන්න ලැබුණොත් අන්න මනුස්ස ලෝකෙදි පෙත් ධර්මය පුරුදු කරපු කෙනාට අර මතකේනවා. එකට බුදු හාඳු ලස්සන උපමා විදම් පෙන්න්නනවා මහනෙන මහ වනාන්තරයක අතරමං වෙලා පාරක් හොය හොය යන කෙනෙකුට ඇතින් ඇහෙනවා බෙරහඬක්. දැන් ඔබ දන්නවා බෙරේ කියන්න මේ කැලේ සත්තු පාවිච්චි කරන සත්තුන්ගේ උපකරණයක් නෙමේ. බෙරහඬ ඇහෙනකොටම එයා අඳුන ගන්නවා ආන්න බෙරහඬක් වෙනම් ගමක් තියෙනවා. මං මේ අතරමං වෙලා මේ කැලින් පාරක් හොය හොය යන්නේ අන්න බෙරහඬ ඔස්සේ ගියානම් මට රැකවරණයක් තියෙනවා කියලා යා බෙරහඬ ඔස්සේ ගිහිල්ල රැකවරණය හොයාගන්න. බුදුරජාණන් වහන්සේ වදල ඔය වගේ තමයි හොඳට සීල් රැකල බණ භාවනා කරලා පින් කරලා ගුණ ධර්ම පුරාගෙන හිටපු කෙනෙක් යම් හේතුවකින් මරණාසන්න කාලෙ සිහි මුලා වෙලා මැරෙනවා සිහිය නැතුව. අර වගේ අනතුරක් හරි අප හිතම සමහරලාට ඔපරේෂණගෙන් පස සිහියාවෙන. සතියක් දෙකක් දැඩි සත්කාරය හරි එහෙමම ඉඳලයා මරණයට පත්වෙන. අන්තිම කාලයාට සීකල්පනාව නැතුව එයා හිටි හැබැයි යා හොඳට පින් කරපු කෙනෙ. එයා මරණින් මත්තයේ පිනෙන් දිවිය ලෝකෙක යනවා අන්න ඒ වගේ අයට තමයි මේ බුදු හාදුර පෙන්න්නන්නේ ඒ අයට දිවිය ලෝකෙදි ධර්මය කතා කරනවා ඇහෙනකොටම මතක් කෙනවා. මේ කියන දේවල් මං කවදහරි අහලා තියෙනවනේ. ඔය කතා කරන ධර්ම දේශන ඔය කතා කරන ධර්මය නම් මම කවදහරි පුරුදු කරාගල මතක් කෙනවා කිය. එතකොට අපිට පේනවා පින්ගතුනි ඒ අය ගැන බුදුහාන්දුර මේ සෝතානු දත සූට්‍ර පෙන්වා මහනෙන ඒ අය ආපහු සතරාපාය පැත්තට වැටින්නේ. දිවිය ලෝකෙදි ධර්මය මුණ ගැහෙනකොට පෙර සසර පුරුද්දත් එක්ක කල්්‍යයාන මිට්‍ර දෙවුරු එක් එකතු වෙනවා සත්පුරුෂයන් එක් එකතු වෙනවා. දෙව්ලවත් අප්‍රමාදිය බණ භාවනා කළ ධර්මය දියුණු කරගෙන කොහොමහරි එතනින් මාර්ගඵලයක් ලබාගෙන ගැලවිලා යනවා. ඒ නිසා සිහිය දියුණු කිරීමේ වටිනාකම තේරුම් ගන්න භාවනා කරන කෙනාට සිහිය දියුණු කරන කෙනාට සතර සතිපට්ඨානි වඩන කෙනාට රැකවරණයක් මයි. ඒ කෙනා සිහිමුලාවෙන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. අර වගේ යම් අනතුරකින් ලෙඩකින් ඇක්සිඩන්ටයකින් වුණොත් මිසක් එයා සීල්ල කලා ගුණ ධර්මපුරල භාවනා කරපු කෙනෙක් වෙන හේතුවක් නිසා සිහිමුලාවෙන්න විදියක් නෑ. ඒ නිසා එයාට රැකවරණයක් තිය. හදිසිය හරි අර වගේ සිහිමුලා වෙලා මොකක් හරි අනතුරකින් ඇක්සිඩන්ට එකින් මැරුණත් පින් කරපු කෙනා පිනෙන් සුගතියකට ගිහිල්ලා ධර්මය මුණ ගැහෙනවා. බණපද ඇහෙනකොටම යාට පෙර මතක මතු වෙලා එනවා ධර්ම මාර්ගි කරයනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන ජීවත් වෙලා ඉන්නකොට සීල් රැකලනෑ භාවනා කරලනෑ ගුණධර්ම වඩලනෑ සද්ධහා සීල සුත්ත තියාග ප්‍රඥාමය ගුණ ධර්මකුත් වඩප නැතියයි. ඒ අයගේ ජීවිතයේ වැඩිපුරම බරවෙලා තින සතරාපායට ඒ වගේ අය වයිසට යනකොට කල්පනාව නැති වෙනවා. මේ දැකපුදේ මේ අමතක වෙනවා. මේ අහපු දේවල් මේ අමතකයි මේ කියපු දේවල් මේ අමතකයි මේ කාපු බීපු දේවල් මේ අමතකයි. සමහරු ඇගේ ඇඳුමක් පවා නැතුව ඇඳුමක් ඇඳගෙන ඉන්නවාද කියලොත් දන්න. ඒ වගේ ඉතාම අසරන්න හැබැයි මතක තියාගන්න පිංගතුනේ සතර සතිපට්ඨානය භාවනාවෙන් ලැබෙන සිහිය දියුණුවයි පොතපත කියෝල විභාග පාස් කරලා ලබන ඒ දැනුමයි සම්පූර්ණ වෙනස්. ඔබ මහාචාරවරයෙක් වෙන්න පුළුව හැබැයි ඔබ භාවනා කරලා නැත්නම් සිහිමුලාවීම අනතුර ඔබට තියෙනවා. සිහි කල්පනාව නැති වෙලා අර තිබ්බ මතක ඔක්කොම නැති වෙලා පොඩි ළමයි වගේ වෙලා මී යන්න පුළුවන් අන්තිම කාලේ අර මොකුත් මතකයක් නැතුව. හැබැයි ඔබ භාවනා කරානම් සතර සතිපට්ඨානි වැඩුවනං ඒ සිහිමුලා වෙන්න තියෙන අවධානම ඔබට 99ක් මඩු වෙලා යන. යම් හේතුවකින් වෙනත් හේතුවක් ලෙඩක් අනතුරක් නිසා සිහිමුලා වුණුත් නිසා. ඒ නිසා පිංහතුනේ සිහිය දියුණු කරන්න. අපට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදී තමයි සතර සතිපට්ඨාන. බලන්න අර සකුණක්ගේ සූට්‍ර මං ඔබට විස්තර කළ දුන්නේ. අර පුංචි කැට කිරිල්ලිට පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තිබුණ. එතන හිටපු නිසා එතනට ඇවිල්ලා පස්සේ හරි ආරක්ෂාවෙච්ච නිසා තමන්ගේ ජීවිතය රැකුණ.
බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ නිසා තථාගතයන් වහන්සේගේ පියවුරුමෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ලැබෙන දායාදේ තමයි සතර සතිපට්ඨානය. මෙන්න මේ සතර සතිපට්ඨානේ පුරුදු කරන්න වඩන්න නුබලට එකම නිවන් මග හැටියට තියෙන ආරක්ෂාව මේකයි කිය. ඒ නිසා පින්වතුනි ප්‍රායෝගිකෝබ උත්සාහගන්න. අපි දන්න බොහෝ පිරිසක් බණහන. දැන් අද වෙනදට වඩා ධර්මය අහන්න බණහන්න අවස්ථාව ගොඩාක් තියෙනවා. එනිසා ගොඩක් මිනිස්සු බණහනවා. හැබැයි සමහරු දවසට බණ දෙක තුන අහනයින්න. සමහරු දවසේ උදේ ඉඳන් හවස් වෙනකන් ටීවී එක දාගෙන අද බණම යන නාලිකා කොච්චර තියෙනවද? ඉතින් channel මාරු කර කර ඒකේ බණක් අහනවා, ඊළඟ එකට දාලා බණක් අහනවා. දවසට ධර්ම දේශනා 4-5 අහපු අය ඉන්නවා. හැබැයි ඇහුවොත් භාවනා කරන්නේ නැද්ද? අනේක නම් තාම අමාරුයි කියන. බණ අහගෙන ඉන්න පුළුවන්, භාවනා කරන්න අමාරුයි. හිත පුරුදු නෑ. හිත පුරුදු කරගන්න. එතනයි අපිට රැකවන්න තියෙන්නේ. බණ ඇසීමත් නිවන් දොරටුවක් තමයි. පෙර සසරේ හොඳට පින් කරපු කෙනෙක් නම් අහන බණ පදිනුත් එක ගාථාව අහලත් ධර්මය අවබෝධ කරපු අය ගැන අපි අහලා තියෙනවා. හැබැයි භාවනාව වර්තමානයේ අපිට මේ ධර්මයේ දියුණු කරගන්න අර අහන ධර්මයේ ගැඹුරින් අපි තුලින් මෙනෙහි කරලා භාවනා කරනවා කියන්නේ නිකන් ඇස් පියාගෙනම ඉන්න එකක් නෙමෙයි. අපි කරන්නේ මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරය. ඒ අහන ධර්ම කරුණු තමා තුලින් ගලප තමන්ගේ ජීවිතය තුලින් බලනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමස බලනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි අහපු දේ අපි තුලින්ම අපිට ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධයක් හැටියට අපි තුලින්ම ඇති කරගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ නිසා ඔය කියපු කාරණා ටික හොඳට ඔබේ ජීවිතයට ඇතුළත් කරගෙන සතර සතිපට්ඨාන භාවනාවක යෙදෙන්න පටන් අඩුම ගානේ ආනාපාන සති භාවනා විනාඩි 5ක් 10ක් දවසකට පුරුදු කරන්න. එක්ක ශරීරයේ සතර මහා ධාතු ගැන සිහි කරන්න. පිළිකුල් භාවනාව, ඉරියව් ගැන හොඳට සිහියෙන් ඉරියාපත භාවනාව සම්පජාන්නේ. එක භාවනාවක් හරි ටික හරි ජීවිතේ පුරුදු කරන්න. ඔබටම තේරෙයි කාලයක් යනකොට කොච්චර රැකවරණයක්ද. වෙනදට වඩා හොඳ මතක ශක්තියක් තියෙනවා. ඒ සිහිය වැඩෙනකොට මතක ශක්තිය වැඩෙනවා. ඉගෙන ගන්න දරුවන්ට, පාඩම් කරන දරුවන්ට සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේ පුදුමාකාර දැනුම, මතක ශක්තිය. මේ අහපු දේ සැනින් මතක හිටිනවා. ගුරුවරු යමක් එක පාරක් ඉගැන්වුවේ ඒ සැනින් එක මතකයි. ඇයි? සිහිය වඩලා භාවනා කරලා. අන්න ඒ නිසා සිහිය දියුණු කරගන්න. ඉතින් ඔබ හැම දිනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සතර සතිපට්ඨානාදී භාවනා ක්‍රමවල යෙදෙමින් ටිකෙන් ටික පියවරෙන් පියවර හරි සිහිය දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන්, ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ තිලිනි සුබෝදා දියණිය, මෙවන් රංගන අමරසිංහ පුතණුවන්, රයන් මුණුබුර ඇතුළුවේ පවුලේ සියලු දෙනා එකතු වෙලා ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ. ඒ අයගේ අරමුණ තමයි ජූලි මාසයේ 16 වෙනි දිනට 56 වෙනි ජන්මදිනයේ සමරන ජමුනි එනස්ටන්ද සිල්වා ආදරණීය පියාණන්ටත්, මැයි මාසේ 27 වෙනි දින 55 වෙනි ජන්මදිනය සැමරු ආදරණීය මෑණියන්ටත්, ඒ තමන්ගේ දෙමාපියන්ගේ උපන්දින වෙනුවෙන් ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදෙම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම දේශකයන්න් වහන්සේට අපටත් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වේවා කියලා අපිටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ පවුලේ පරම්පරාගත මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගෙන අපි පින් අනුමෝදන් කරමු. මියගිය ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම
නිදුක් නීරෝගී සම්පත්තිය තුළුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදයක් හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න මේ පින උපකාරවේවා ආශිර්වාදයක් වේවා කියලා තිරිණි සුබෝදා දියණිය මෙවන් රංගන අමරසිංහ පුතණුවන් රයන් මුණුබුර ඇතුළු ඒ පවුලේ හැම දෙනාගේම උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් කළඹ ටෙලිවිෂන් මේ සඳහම් විකාශයේ සියලු දෙනාටමත් බණහපු ලක්වාසී ලොවාසී හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගවේවා සුවපත්තේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාරවේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාචපු මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාචපු මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාචපු මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණාබිලාසීව පින්සිතින් බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග රැඳුණු සදහැවත් සුපින්වතුනි, නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණාබිලාසීව අප හා රැඳී සිටින්නට උතුම් සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. සදහැවතුනි, මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වන්නට දුනා වූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීලසුව අරණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට ගලිගමුවේ ඥානදීප අපනායක ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම හඬ නගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරු තිරිණි සුබෝදා දියණිය මෙවන් රංගන අමරසිංහ මහතා ඒ වගේම රයන් මුණුබුරා ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සිහිපත් කරන්ට දුනා වූ ඒ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණසම සියලුම දේශනාමය කුසල උපකාරයක් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙත් සදහම් දේශනා තුළින් ඔබේ නිවහනින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් සදහම් දේශනාවක් සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.